ආයිබෝවන් දුවේ පුතේ. ඔන්න අදත් අපි අලුත් බලාපොරොත්තු අරගෙන අප සාමාන්‍ය විභාගය සඳහා අපට වැදගත් රසවත් අත්‍යවශ්‍ය විෂය ඒකයක් අරගෙන ඔන්න අද අපි ආවා. අපි හැමදෙනාම රටේ සියලුම දරුවෝ එකතු වෙන්නට ඕනේ මේ අලුත් විෂය ඒකකයේ අලුත් බලාපොරොත්තු එක්කලා අලුත් ගමනක් යන්න. එසා දුවේ පුතේ අපි අද දවසේ මේ කතා කරන විෂය ඒකකය අපිට ඉතාම වැදගත්. මේ දරුවන්ට පහසුයි. ඒ වගේම ඉලක්කගත යන ගමනකදී අත්‍යවශ්‍යයෙන් අපට වැදගත් වෙන විෂය ඒකකයක්. ඒ අපේ 11 ශ්‍රේණියේ 3 වෙනි විෂය පොතේ අවසාන පාඩම 25 වෙනි විෂය ඒකකය අපි අද කතා කරන්නේ. ඒ ඔබ කවුරුත් හඳුනන, ඔබ කවුරුත් දන්න, ඔබට වඩාත් පහසු සම්භාවිතාව විෂය ඒකකය. ආදරණීය දුවේ පුතේ මේ විෂය එකේ අපට පටන් ගන්නෙ ඔබ දන්නවා 7 ශ්‍රේණියේ ඉඳලා. ඒ නිසා අපි දන්නවා මේක ආරම්භයේ ඉඳලා කරුණු කාරණා පාඩම ගොනු වෙන ආකාරය ඉතාමත්ම සුපරික්ෂාකාරීයි. ඒ නිසා අපි 11 ශ්‍රේණියේ ඉලක්කගත කරත් අපි බලාපොරොත්තු වෙනවා මූලික විෂය කොටස් එක්කලම රසවත්ව ඔබට මේක පහසුවෙන්ම ලබා දෙන්න. ඒ නිසා අපි මේ පාඩමේදී ආරම්භයේම දැනගන්නට ඕනේ අපි යමක් කරනකොට මොනවද මේක අරමුණු? අපි සාක්ෂාත් කරගන්න අපිට තියෙන්නේ මොනවද? මොන නිපුණතාවද අපි ළඟා කළ යුත්තේ කියන කාරණා අපි මුලින් වෙන්න ඕනේ. අපි බලමු දරුවනේ මේ පාඩමේ අරමුණු එකින් එක ගලපගමු. ස්වායත්ත සිද්ධියක සහ පරායත්ත සිද්ධියක ස්වභාවය විස්තර කරන්න අපිට පුළුවන් වෙන්න ඕනේ මේ පාඩම අවසානයේ. ඒ වගේම ස්වායත්ත සිද්ධි සහ පරායත්ත සිද්ධි වෙන් කර දක්වීමට අපිට හැකියාව ලැබෙන්නටත් ඕනේ. ඒ වගේම ස්වායත්ත සිද්ධි සහ පරායත්ත සිද්ධි ඇතුළත් සසම්භාවී පරීක්ෂණයක නියදි අවකාශය කොටු දැලක කොටු ජාලකයක දක්වන්නත් අපට පුළුවන්කම ලැබෙන්නට ඕනේ. ඒ වගේම අවසානයේ කොටු දැල ඇසුරින් ඒ කොටු ජාලකයේ ඇසුරින් ස්වායත්ත සිද්ධි සහ පරායත්ත සිද්ධි ඇතුළත් ගැටලු විසීමට අපි හැකියාව ලැබෙන්නට ඕනේ. මෙන්න මේ සියලු අපේක්ෂාවන් අරමුණු කරගෙන අපි මේ පාඩමට ප්‍රවිෂ්ටයක් ගන්නට ඕනේ. අපි දන්නවා දුවේ පුතේ මේ ලෝකේ වෙන ඕනම සිද්ධියක් අපිට ආකාර තුනකට වර්ග කරන්න පුළුවන් බව අපි හඳුනගෙන තියෙන පුංචි පන්ති ඉඳලා. ආකාර තුනකට. ඒවා ස්ථිරවම සිදුවන සිද්ධි, ස්ථිරව සිදු නොවන සිද්ධි සහ ඇතැම් විට සිදුවන සිද්ධි. මේ දරුවෝ කවුරුත් දන්නවා ඇතැම් විට සිදුවන සිද්ධිලා අපි කියන්නේ අහඹු සිද්ධි. මොන සිද්ධිද? අහඹු සිද්ධි කියලා තමයි අපි කියන්නේ. අපි මේවා එකින් එක මතක් කරගෙන යමු. ස්ථිරව සිදුවන සිද්ධි මොනතරම් අපට දැක ගන්න පුළුවන්ද? ස්ථිරව සිදුවන සිද්ධි. අපි උදාහරණයක් දෙකක් කතා කරමු. නැගෙනින් හිරු උදා වීම. මේ දරුවෝ කවුරුත් දන්නවනේ. දූල පුතාලා කවුරුත් දන්නවා. නැගෙනින් හිරු උදා වෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. හෙට අනිද්දා ඉන් අනිද්දා හැමදාමත් හිරු උදා වෙන්නේ නැගෙනීම තමයි ස්ථිරවම සිදුවන සිද්ධියක්. අපි තවත් උදාහරණයක් ගත්තොත් ඔබ දන්නවා ගසකින් ගෙඩියක් ගිලනොත් බිමටමයි වැටෙන්නේ. ස්ථිරයි. කතා දෙකක් නැහැ. මේ වගේ අපිට ස්ථිරව සිදුවන සිද්ධි ඕනෑ තරම් අපිට කතා කරන්න පුළුවන්. පැහැදිලිනේ දරුවනේ දැන් මේ වගේ ස්ථිරවම සිදුවන සිද්ධි අපිට මේ ලෝක සිදුවන සිද්ධි වලින් වෙන්කර හඳුනාගෙන දැනගන්නට පුළුවන්. අපි ඊළඟට බලමු ස්ථිර සිදු නොවන සිද්ධි මොනතරම් තියෙනවද? ස්ථිර සිදු නොවන සිද්ධි නැද්ද? අපි දන්නවනේ පුංචි කාලේ කතා කරලා තියෙනවානේ. අමාවක දවසකට පුරහඳ පායනවාද? අමාවක දන්න පූර්ණ චන්ද්‍ර ප්‍රදර්ශනය වෙන්නේ නැහැ. කවදාකවත් වෙන්නේ නැති වැඩක්. ඒ වගේම ගඟක් ඉහළට දුවේ පුතේ අපි දැකලා නැහනේ. ගඟ ඉහළට ගලා යනවා. අස්ථිර සිදු නොවන සිද්ධි අපිට මේ විදිහට කතා කරන්න පුළුවන්. දැන් පැහැදිලි ස්ථිර සිදුවන සිද්ධි, ස්ථිර නොවන සිද්ධි. ඒ වගේම අපිට අහමු සිද්ධි. අපි දන්නවනේ දැන් අහමු සිද්ධි කියන්නේ ඇතැම් විට සිදු වෙනවා, සිදු වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ඇතැම් විට සිදුවන සිද්ධි වලට අපි අහමු සිද්ධි කියනම අඳුනගෙන තියෙනවා. අපිට ඒ වගේ උදාහරණයක් ගත්තා. කාසියක් උඩ දාමු අපි. කාසියක් උඩ දැම්මොත් මේ දුර්ලභ පුතාලා දන්නවනේ කියන්න පුළුවන් ද අපිට වැටෙන්නේ
මොන පැද්ද සිරසද අගයද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා අපට ඒක අහම සිද්ධියක්. ස්ථිරවම කියන්න බෑ. මේ වගේම අද දින වැස්ස ඇතිවීම අපිට හරියට විනිශ්චය කරන්න බෑ. ඒ නිසා ස්ථිරවම ප්‍රකාශ කරන්න බෑ. අපි එවැනි සිද්ධි වලට කියනවා අහඹු සිද්ධි කියලා. අහඹු සිද්ධියන් කියලා අපි කියනවා. භූචලනයක් ඇතිවීම අපිට කියන්න බෑනේ. අපි දන්නේ නැහැ. වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. අන්න එවැනි සිද්ධි අපි අහඹු සිද්ධි ලෙස ඕනෑතරම් අපි හඳුනාගෙන තියෙනවා. දැන් මතකයක දීපුදේ අපිට මේ යෝගේ පාදින සිදුවීම් වර්ග තුනකට වෙන් කරන්න පුළුවන්. ස්ථිරව සිදුවෙන සිද්ධි, ස්ථිර සිදු නොවන සිද්ධි සහ ඇතම් විට නැත්නම් අහඹු සිද්ධි කියලා අපිට පුළුවන් වර්ග කරගන්න. ඔන්න මූලිකව අපේ කාරණේ ඒකයි. දැන් අපි ඔන්නේ සිද්ධි තුනට මතකයි අපි පහළ ශ්‍රේණි වලදී අගයන් දුන්නා. වටිනාකම් දුන්නා. ඒ වටිනාකම් දුන්නා අපි ඔය සිද්ධි වලට මොන අපි බලමු දැන් මතක් කරගමු කොහොමද අපි ඒවට වටිනාකම් දුන්නේ කියලා. ස්ථිරව නොවන සිද්ධියක විය හැකියාව බිඳුවයි. අපි කොහොමද මේක විස්තර කරගන්නේ? ස්ථිරව සිදු නොවන සිද්ධියක විය හැකියාව බිඳුවයි. අපි කොහොමද මේක විස්තර කරගන්නේ බලමු. අමාවක දබගසට පූර්ණ චන්ද්‍රයා පැහැරෙනවා. අපිට 100ට කීයක විශ්වාසයක් තියනවද? 0.0ක විශ්වාසයක් තියෙන. විශ්වාසයක් ඇත්තෙම නැහැ. වෙන්නෙම නැහැ. එහෙනම් අපි අන්න ඒවට අගයක් දෙනවා විය හැකියාව බිඳුව කියලා. දැන් පැහැදිලි. දැන් අපි ගනිමු ඊළඟට ස්ථිරව සිදුවන සිද්ධියක් පිළිබඳව. ස්ථිරව සිදුවන සිද්ධියක්. ස්ථිරව සිදුවන සිද්ධියක හැකියාව අපි එක ලෙස නම් කරගන්නවා. කොහොමද මේක අපි ගන්නෙ? දුල පුතාලට පැහැදිලිනේ. ඔබට කොච්චර ප්‍රතිශතයක්ද? කොච්චර ප්‍රතිශතයක්ද හෙට උදේ හිරු උදා වෙන ගැන කියන්න පුළුවන්. 100%ක් විශ්වාසයි හෙට උදේ නැගීම තමයි හිරු පායන්නේ. අන්න 100%ක විශ්වාසයක් අපිට තියෙනවා. අපි අන්නේ විශ්වාසයේ හැකියාවට විය හැකියාව එක ලෙස හඳුන්ව ගන්නවා. දැන් පැහැදිලි ස්ථිර සිදු නොවන සිද්ධියක විය හැකියාව බිඳුව විදියට ස්ථිර සිදු වන සිද්ධියක හැකියාව එක ලෙස අපි පැහැදිලි කරගන්නවා. අපි දැන් බලමු මේ අහම සිද්ධියක ඒ ප්‍රවණතාවයේ අනුව බිඳුවත් එකත් අතරගයක් ගන්න. මම මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. ඕන බලන්න දුවේ පුතේ මොහොතක අහස කළු කරලා වෙහි වලාවෙන් පිරීලා උණගත් හමනවා. දැන් අපිට දෙන්න පුළුවන් විශ්වාසය කොච්චරද? 100%ක් කියන්න බෑ. තාම වැස්සේ නැහැ. වහින්නකට වැඩි. මොකද්ද ප්‍රවණතාවය? වහින්න ඇති ඉඩකට වැඩි. අපි කියනවා නේද? 90ක් විශ්වාසයි තා පොඩ්ඩකින් නම් වහි. අන්නේ ප්‍රවණතාවය යන බිඳුවත් එකත් අතර එකට කිට්ටුයි. අහස නිල් පාටයි. වෙහි වෙලාවක් ඇත්තේ නැහැ. අපිට කියන්න පුළුවන් අද නම් 10%ක්වත් විශ්වාස නැහැ වැස්සක් වැටේ කියලා. අන්නේ ප්‍රවණතාවය අනුව අපි බිඳුවත් එකත් අතර අගයක් දෙනවා අහම සිද්ධියක සම්භාවිතා. දුවපෙතේ දැන් පැහැදිලි මේ දරුවන්ට ස්ථිරව සිදු නොවන සිද්ධියක විය හැකියාව බිඳුව ලෙසත් ස්ථිරව සිදුවන සිද්ධියක විය හැකියාව එක ලෙසත් අහම සිද්ධියක විය හැකියාව බිඳුවත් එකත් අතර ඒ ප්‍රවණතාවයට අනුව පුළුවන් බව දැන් මේ දරුවන්ට පැහැදිලි. අපි දැන් ඊට එහාට යන්නට ඕනේ සසම්භාවි පරීක්ෂණය. මේක තමයි මතක් කරගන්න ඕනේ. දන්න දෙයක්. සසම්භාවි පරීක්ෂණයක්. සසම්භාවි පරීක්ෂණ අපින අහම පරීක්ෂණයක් කියලා කියනවා. මේක කාරණා දැනගන්න අපිට තියෙනවා කීපයක්. ඔන්න පරීක්ෂණය. මම කාසියක් උඩ දානවා. උඩ දාලා බිමට වැටෙන පැත්ත නිරීක්ෂණය කරනවා. ඔන්න අපේ පරීක්ෂණය. පැහැදිලිද දෙපදේ කාසිය උඩ දානවා. බිමට වැටෙනම වැටෙන පැත්ත අපි නිරීක්ෂණය කරනවා. මොන පැත්තද වැටුනේ? දැන් ඔන්න පැහැදිලි. කාසිය උඩ දැම්මම අපි නිරීක්ෂණය කරනවා. දැන් බලමු මේ පරීක්ෂණේ ප්‍රතිඵල මොනවද කියලා. කාසිය උඩ දැම්මම කාසිය වැටෙනවා. වෙන්න පුළුවන් ප්‍රතිඵල සිරස වැටෙන්නත් පුළුවන්, අගේ වැටෙන්නත් පුළුවන්. ඒ දෙකෙන් එකක් වැටෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රතිඵල වෙන්නේ හිස පැත්ත වැටෙන නැත්නම් සිරස වැටීම නැත්නම් අගේ පැත්ත වැටීම. ඔන්න පරීක්ෂණය සහ පරීක්ෂණයේ ප්‍රතිඵල. පරීක්ෂණය සහ පරීක්ෂණයේ ප්‍රතිඵල. දැන් අපි ඊළඟට එවැනි සසම්භාවී පරීක්ෂණයක දුවපිටේ මතකයිනේ පොදු ලක්ෂණ කිහිපයක් තියෙනවා.
පොදු ලක්ෂණ කීපයක්. අපේ ලක්ෂණ එකින් එක මතක් කරගමු. මම දන්නවා දූල පුතාට මතකයි. ඒ වුණාට අපි මතක් කරගෙන වඩා හොඳයිනේ. මොකද අපේ ඉලක්කගත පාඩමකට මේ යන්නේ 11 ශ්‍රේණියේ විභාගයේදී වැදගත් එකක් නේ. ඉතින් පුනරීක්ෂණය මේ දූල පුතාලට හරි වැදගත්. දැන් අපි ඒ කාරණා එකින් එක මතක් කරගෙන යමු. මේ දූල පුතාලා දන්නවනේ එකම තත්වයක් යටතේ පරීක්ෂණය ඕනෑම වාර ගණනක් කරන්න පුළුවන්. උදාහරණයක් ගන්න පුතේ කාසියක් උඩ දැමීම අපිට කොතරම් වාර ගණනක් කරන්න පුළුවන්ද? ධාතු කැටයක් බලන්න. ධාතුක උඩ දානකොට අපිට කොච්චර වාරයක් කරන්න පුළුවන්ද? ඒ නිසා එකම තත්වයක් යටතේ පරීක්ෂණය ඕනෑම වාර ගණනක් කරන්න පුළුවන්. ඒක තමයි සසම්භාවී පරීක්ෂණයක පළමු ලක්ෂණය. ඊළඟට කියනවා පරීක්ෂණයෙන් ලැබිය හැකි ප්‍රතිඵල සියල්ලම කලින් දැන සිටීම. මතකයිනේ? දැන් අපි පරීක්ෂණයක් කරන්න කලින් වෙන්නේ මොකද්ද? විය හැකි ප්‍රතිඵල මොනවද කියලා මේ දූල පුතාලා දන්නවා. අපි උදාහරණයක් ගත්තොත් කාසියක් උඩ දානවා. සිරස වැටෙන්න පුළුවන්, අගේ වැටෙන්න පුළුවන්. එකේ සිට 6 තෙක් අංගලු 10 උඩ දැම්මොත් වැටෙන්න පුළුවන් ප්‍රතිඵල. අපි මේවා විස්තර කරගනිමු. ඒ නිසා ඔන්න දෙවෙනි කාරණේ. අපි යමු තුන්වෙනි කාරණේ මතක් කරගමු. පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵලය පරීක්ෂණයට කිරීමට පෙර නිශ්චිතව කියන්න බෑ. ඔන්නේ පැහැදිලි කරමුද දෙවෙනි? අපි කාසිය උඩ දැම්මහම වැටෙන්න ඕන ප්‍රතිඵල අපි දන්නවා. හැබැයි මේ දුවේ පුතේ අපිට කියන්න බලන්න ඕන දැන් වැටෙන්නේ සිරස. දැන් මං උඩ දාන ඔන්න දැන් නම් අගේ. අපිට එහෙම කියන්න පුළුවන්ද? අපිට නිශ්චිතව කියන්න බෑ. ඒ නිසා පරීක්ෂණ කරන්න පෙර දැන් ලැබෙන ප්‍රතිඵලය කියන්න බෑ. ප්‍රතිඵල සියල්ල දැන හිටියට වෙන්න පුළුවන් දේවල් දැන් වෙන දේ මොකක්ද කියලා කියන්න බෑ. ඔන්න කාරණා තුනක් අපි සම්පූර්ණ කරගත්තා. බලමු දැන් අපේ මෙන්න මේ හතර ලක්ෂණය. ලැබෙන ප්‍රතිඵලවල රටාවක් අපේක්ෂා කළ නොහැකි වීම. මොකද්ද දුවේ පුතේ මේ රටාවක් අපේක්ෂා කරන්න බෑ කියන්නේ? ඔන්න මෙහෙම හිතන්නකෝ. ඔන්න කාසිය උඩ දානවා. උඩ දාගෙන අපි වාර 10ක් 12ක් 20ක් 30ක් කරගෙන යනකොට අපට රටාවක් එනවා. කොහොමද? සිරස අගේ. සිරස අගේ. සිරස රටාවක් එනවා. එන රටාවක් එනවා නම් ඊළඟ ලැබෙන ප්‍රතිඵලය දුවේ පුතේ ඔබට කියන්න පුළුවන් නේ. හැබැයි එහෙම රටාවක් එනවා නම් අන්න සසම්භාවී පරීක්ෂණයක් වෙන්නේ නැහැ. ඒ නිසා කියන්නේ ලැබෙන ප්‍රතිඵලවල රටාවක් අපේක්ෂා කරන්න බෑ. මගේ දුවල පුතාලා දැන් පැහැදිලි, හොඳටම පැහැදිලි සසම්භාවී පරීක්ෂණයක පොදු ලක්ෂණ මොනවද කියලා. අපි ආයෙ විස්තර කරගමු. ඔන්න හොඳින් අහගන්න, හොඳින් මතක තියාගන්න. තියෙනවා නම් අමතක කරන සටහන් ලියාගත්තත් කමක් නෑ ආයි. එකම තත්වයක් අර්ථයේ පරීක්ෂණය ඕනෑම වාර ගණනක් කිරීමට හැකියවීම, පරීක්ෂණ ලැබෙක ප්‍රතිඵල සියල්ලම කලින් දැන සිටීම, එහෙත් පරීක්ෂණය කිරීමට පෙර එම ප්‍රතිඵලය කීමට නොහැකිවීම සහ ලැබෙන ප්‍රතිඵල රටාවක් අපේක්ෂා කරන්න බැරි වීම. ඔන්න සසම්භාවී පරීක්ෂණය තමයි අපි ඉන් එහා කරුණු කාරණා ගණනාවක් අපි ඉදිරියට ගෙනියන්නේ. දැන් අපිට මතකයේ දුල පුතාලට නීති අවකාශය. නීති අවකාශය. උලක පාඩුවන් මතකයිනේ. මිට කලින් කරානේ. ඒක සර්වතුලද මතකයිනේ. එසා නීති අවකාශය පිළිබඳ මේ දුල පුතාලා දන්නවා. අපි පරීක්ෂණයක් කරාම ඒ පරීක්ෂණයේ ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකයට අපි කියන්නේ නීති අවකාශය. සසම්භාවී පරීක්ෂණයකදී ලැබිය හැකි සියලුම ප්‍රතිඵල ඇතුළත් කුලකය මෙම පරීක්ෂණ නියදි අවකාශය වේ. මතකයිනේ? ඒස් මගෙන් අපි හඳුන්වන්නේ. ඒස් මගෙන් හඳුන්වන්නේ නියදි අවකාශය. අපි දැන් ඒකට උදාහරණයක් මෙන්න මෙහෙම ගනිමු. නොනැඹුරු කාසියක්. ඔන්න දූලුපත ආයි මං කියනවා මොකක්ද මේ නොනැඹුරු? නොනැඹුරු කියනවා සමබර කියනවා. කාසියක් මේ දෙපැත්තෙන් ඕන පැත්තක් පැටීමේ හැකියාව සමානයි. නැඹුරුතාවයක් දක්වන්නේ නැහැ. ඒනේ පුතේ මතකයි නේද පුතේ? නොනැඹුරු කාසියක්. උඩ දමා බිමට වැටෙන උඩට හැරී වැටෙන පැත්ත අපි නිරීක්ෂණය කරනවා. කිනීදී අවකාශය. වෙන්න පුළුවන් අර කලින් කතා කරන්නේ සියලු ප්‍රතිඵල කිව්වනේ. අන්න සිරස ලැබෙන්න පුළුවන්, අගේ ලැබෙන්න පුළුවන්. එතකොට කාසියක් නොනැඹුරු කාසියක් උඩ දාලා බිමට වැටෙන පැත්ත නිරීක්ෂණය කිරීමේ පරීක්ෂණයේ ලැබෙන ප්‍රතිඵල සියල්ල සිරස ලැබීම හෝ අගේ ලැබීම. දැන් මතක කරගන්න ඔන්න ns සමානයි 2යි කියලා තියෙනවා. දැන් මොකද්ද?
පුතේ මේ කතන්දරේ මතකයිනේ කුලක පාඩමේදී කුලකයක අවයව සංඛ්‍යාව. කුලකයක අවයව සංඛ්‍යාව. ඒතර S කියන්නේ නියද අවකාශය කියන කුලකයනේ. NS කියන්නේ අවයව සංඛ්‍යාව. අවයව සංඛ්‍යාව NS. නියද අවකාශයේ අවයව දෙකයි. එහෙනම් අවයව ගාන දෙකයි. අපි බලමු මේ නියද අවකාශය මතක් කරගන්න තවත් එකකට එමු. 1 2 3 4 5 ලෙස අංක කරලා තියෙන සමබර ඝනකාකාර ධාතු කැටයක්. දුලු පුතාලා හොඳට දන්නවා ධාතු කැට. ඒකේ පැති 6ක් තියෙනෝනේ. ඒ පැති 6 සමානයි. 1 2 3 4 5 6 කියලා ඔන්න අංක ලියදර පැති 6. එහෙම ධාතු කැටයක් උඩ දාන්නාට පස්සේ උඩට හැරෙනවනේ පැත්තක්. ඒ පැත්තේ අපි අංකය නිරීක්ෂණය කරාම අන්න ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල සියල්ල. ඒ කියන්නේ නියදී අවකාශය. ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකය. නියදී අවකාශය 1 ලැබෙන්න පුළුවන්, 2 ලැබෙන්න පුළුවන්, 3 ලැබෙන්න පුළුවන්, 4 5 6. අන්න දැන් බලමු NS 6යි. ඒ කියන්නේ නියදී අවකාශයේ අවයව සංඛ්‍යාව ප්‍රතිඵල සංඛ්‍යාව 6යි. ප්‍රතිඵල සංඛ්‍යාව 6යි. දැන් ඊළඟට අපි එනවා දුල්පතන මතකයි සිද්ධි මොනතරම් සිද්ධි ප්‍රමාණයක් අපිට තියෙනවද කතා කරන්න පරීක්ෂණයක සිද්ධි කොතරම් ප්‍රමාණයක් තුන කතා කරන්න නිසා සිද්ධියක් කියන එක විස්තර කර ගැනීම දරුවනේ ඉතාමත් වැදගත් හරියට මේ සිද්ධිය කියන එකේ මූලික කාරණාව අපි තේරුම් ගන්න ඕනේ එහෙම තේරුම් ගත්තොත් විතරයි පාඩමේ ඉදිරිය ඉතා පහසුවෙන් අපට අරගෙන යන්න පුළුවන් දැන් බලමු මෙන්න මෙහෙම නියදි අවකාශයක් දැක්වෙන කුලකයක ඕනෑම උපකුලකයක් සිද්ධියක් වේ. දැන් දුල පුතාලා දන්නවා කුලක පාඩමේදී උපකුලකයක් කියන්නේ මොකක්ද කියලා. නියදි අවකාශයේ තුල ඕනම අවයව කාණ්ඩයක් ගත්තම ඒක උපකුලකයක් වෙනවා. මෙතින් එහෙමයි. නියදි අවකාශයේ සිද්ධි කුලකයක්නේ. සිද්ධි කුලකයක්. ඒ ඕනම සිද්ධියක් අරගත්තොත් හෝ සිද්ධි කීපයක් අරගත්තොත් එහෙනම් උපකුලකයක් වුණොත් ඒ අනිවාර්යයෙන්ම සිද්ධියක් වෙනවා. ඕම් බලමු මෙහෙම එකක්. පැතිවල අංක 1 සිට 4 තෙක් ලියා ඇති සමබර නොනැඹුරු චතුස්තල ධාතු කැටයක්. ඕම් දුවේ පුතේ මතකයිනේ චතුස්තල ධාතු කැටයක්. චතුස්තල පැති 4යි 1 2 3 4. කලින් කතා කරේ ඝනකාකාර ධාතු කැටයයි සමාන පැති 6යි 1 2 3 4 5යි. පැහැදිලි. දැන් අන්නේ චතුස්තල ධාතු කැටයක් අපි උඩ දාලා බිම වැටෙනවා. හැබැයි දැන් එතන තියෙන්නේ බිමට හැරි වැටෙන පැත්ත. බිමට හැරි චතුස්තල ධාතු කැටයක් උඩට හැරෙන්නේ නැහැ නේද නේද? බිමට හැරිලා අපි බලනවා. බිම ස්පර්ශ වුණ අංකය මොකක්ද? එහෙම සසම්බායේ නියදී අවකාශයේ දැන් මම සටහන් නොකර දුවල පුතාට හොඳට මනසට ඇවිල්ලා දැන් නියදී අවකාශය මොකක්ද කියලා. 1 2 3 4 1 2 3 4 නියදී අවකාශයේ අවයව සංඛ්‍යාව 4ක් වෙනවා. දැන් අපි බලමු සිද්ධිය ගැන පොඩ්ඩක් පසක තියලා උපකුල කීපයක් අපි දක්වමු. මෙන්න මේ කුලකයක් ඉස්ස ගත්තොත් දරුවනේ මෙන්න උපකුලක. 1 2 තව කුලකයක් 3 1 2 3 4 1 2 3 පොඩක් අපිට ලියන්න පුළුවන්. මේ අපි ලියුවේ ඉන් ටිකයි. මේ දුර්ලභ පුතාලා දන්නවා මේ කුලකයට අයත් වෙන උපකුලක තව කොච්චරක් අපිට ලියන්න පුළුවන්ද කියලා. නේද? අවයව ගන්න 4ක් වුණොත් 16ක් බව, අවයව සංඛ්‍යා 3ක් වුණොත් 8ක් බව අපිව දන්නවා. මේ ලිව්වේ එයින් කීපයක් විතරයි. හැබැයි අපි දැන් මේ කීපය හරියටම විග්‍රහ කරගන්න ඕන. ඔන්න කල්පනාවෙන් පරිස්සමෙන් අපි දැන් මේවා විස්තර කරගමු. ඔන්න 1 2 3 4 5 1 2 3 1 2 3 4 1 2 3 මේ අපි අර කලින් අර දාගත්ත ටික උපකුල ලිව්වේ. මෙන්න මේ අර නියදී අවකාශයේ උපකුලක ගත්තාම මේවට තමයි අපි කියන්නේ සිද්ධි කියලා. දැන් දුවේ පුතේ මේ සිද්ධි අපිට වර්ග කරගන්න පුළුවන්. මතකයිනේ දුවේ පුතාට? දැන් මතකෙට එන්න ඕනේ. මොකද මෙන්න මේ සිද්ධි අපි ගත්තාම මෙන්න මේ සිද්ධි අරගන්නකෝ. මේ සිද්ධි අරගන්නකෝ. එතකොට මේ වගේ තියෙන්නේ
එක ප්‍රතිඵලයයි. ප්‍රතිඵල එක ලැබීම, දෙක ලැබීම, තුන ලැබීම. මේවා ගන්නකෝ. මේ වගේ තියෙනවා ප්‍රතිඵල දෙකක්, ප්‍රතිඵල තුනක්. මේ විදිහ අපිට වෙන් කර ගන්න පුළුවන්. අපිට එතකොට එක් ප්‍රතිඵලයක් සහිත උපකුලක වෙනමත් ප්‍රතිඵල දෙකක් හෝ වැඩි ගාණක් තියෙන කුලක වෙනමත් අපිට වෙන් කර ගන්න පුළුවන්. ඒ අනුව අපි නම් කරගනිමු. එක් ප්‍රතිඵලයක් පමණක් අඩංගු සිද්ධි. එක් ප්‍රතිඵලයක් පමණක් අඩංගු වෙලා තියෙනවා. මම අර කලින් කිව්වේ අන්න ඒවට අපි කියනවා සරල සිද්ධි. සරල සිද්ධි. මතකයිනේ පුතේ? සරල සිද්ධි. එක් ප්‍රතිඵලයක් පමණක් අඩංගු නියදී අවකාශයේ උපකූලකට අපි කියනවා සරල සිද්ධි කියලා. ප්‍රතිඵල දෙකක් හෝ කීපයක්. ප්‍රතිඵල දෙකක් හෝ කීපයක් සහිත අපි උපකූලක ලියමු. එතකොට මේවා සිද්ධිනේ. මෙන්න මේ සිද්ධි වල අපිට සංයුක්ත සිද්ධි. සංයුක්ත සිද්ධි. දැන් දුවේ පුතේ ඔන්න සරල සිද්ධි, සංයුක්ත සිද්ධි දැන් අපි හඳුනනවා. දැන් මේ සංයුක්ත සිද්ධි වල තවත් විශේෂත්වයක් තමයි මෙන්න මේ සිද්ධි තවත් අපට උපකූලක වලට වෙන් කරගන්න පුළුවන්. මේවා තවත් උපකූලක වලට වෙන් කරගන්න පුළුවන්. මේවා හිම බැහැනේ. අනේ නිසා ඒවට සරල සිද්ධි කියන්නේ මේවා සංයුක්ත සිද්ධි කියන්නේ ඒකයි. දැන් අපි ඊළඟට කතා කරන්න ඕනේ දුවේ පුතේ සමසේ භව්‍ය ප්‍රතිඵල. සමසේ භව්‍ය පරීක්ෂණ, සමසේ භව්‍ය ප්‍රතිඵල මොනවද කියලා දැන් අපි ඔන්න දැන් හඳුනා ගන්න ඕනේ. මේ ඔක්කොම පිළිවෙලට ආවම තමයි අපට අවබෝධ වෙන්නේ, අපට කාරණාව පැහැදිලි වෙන්නේ අපි යන්නේ කොතෙන්ටද කියන එක. සසම්භාවී පරීක්ෂණයකදී සෑම ප්‍රතිඵලයක්ම ලැබීමට සමාන හැකියාවක් ඇතනම් එම පරීක්ෂණය සමසේ භව්‍ය ප්‍රතිඵල සහිත පරීක්ෂණයක්. මම ආයෙ පැහැදිලි කරනවා. ඔන්න සසම්භාවී පරීක්ෂණයකදී ප්‍රතිඵල ලැබෙනවානේ. ඒ ලැබෙන සෑම ප්‍රතිඵලයක්ම දුවේ පුතේ ලැබෙන්න තියෙන හැකියාව සමාන නම් අපි යන්න එවැනි එකට කියනවා සමසේ භව්‍ය ප්‍රතිඵල සහිත. සමසේ භව්‍ය ප්‍රතිඵල සහිත පරීක්ෂණයක් කියලා අපි කියනවා. අපි උදාහරණකින් පැහැදිලි කරගන්නත් ඕනේ. නොනඹුරු කාසියක් උඩ දමා උඩට හැරී වැටෙන පැත්ත අපි දැන් ඔන්න නිරීක්ෂණය කරමු. ඒක පැහැදිලිනේ. එහිදී නියදී අවකාශයේ මෙන්න ලිව්වා. මේ දරුවෝ දන්නවා කාසියක් උඩ දැම්මහම නොනඹුරු නම් වැටෙන පැත්ත එක සමාන හැකියාවක් තියෙනවා. අන්න එහෙමනම් අපි කියනවා ඒ ප්‍රතිඵල වලට සමසේ භව්‍ය ප්‍රතිඵල. සමසේ භව්‍ය ප්‍රතිඵල. අපි දැන් දුවේ පුතේ තවත් උදාහරණයකින් මේක පැහැදිලි කරගනිමු. ඔන්න දැන් මම ගන්නේ 1 සිට 6 තෙක් අංක ලියු සංවර ධාතු කැටයක්. මේක දන්නවනේ. හැබැයි දැන් කාරණා දෙකක් මේකේ තියෙනවා. 1 සිට 6 තෙක් අංක ලියලා තියෙනවා. තවත් වැඩක් කරලා තියෙනවා මේකේ. අර සමාන පැති 6 පැති 4ක රතු පාට ආලේප කරලා. පැති 2ක නිල් පාට ආලේප කරලා තියෙනවා. දැන් පැහැදිලි නේද? එතකොට අංක 6 ලියලා තියෙනවා. පැති වල වර්ණ ගැන්වීමේදී පැති 4ක් රතු, පැති 2ක් නිල් පාට. දැන් ඔන්න බලමුකෝ. අපි දැන් ගන්නේ ධාතු කැටේ උඩ දැම්මහම අංකයක් සහිත වීම. වර්ණය ගැන නෑ. අංකයක් සහිත වෙනපොතේ ඕන පැත්තක් කැටීමේ හැකියාව සමානයි. එවනම් අංකයක් ලැබීම 1 2 3 4 5 6 සමාන හැකියාවක් තියෙන්නේ මේ 6ට. පැහැදිලිනේ? දැන් අපි යමුකෝ ඔන්න මට ඕන වර්ණය තියෙන පැත්තක් ගන්න. වර්ණයේ සහිත පැත්තක් ගන්න දැන් මට ඕන. දැන් බැලුවාම පැති 4ක රතු, පැති 2ක නිල්. එතකොට බලන්නකෝ රතු පැත්තක් වැටීමේ හැකියාව වැඩිනේ. ඇයි? 6න් 4ක්නේ. 6න් 2යි නිල් පාට. අන්න එතකොට රතු පාට හෝ නිල් පාට වර්ණයේ සහිත වීම සමසේ භවය නෙවෙයි. සමාන හැකියාවක් නැහැ. අන්න දැන් දූල පුතාට පැහැදිලි වෙන්න ඕනේ සමසේ භව්‍ය ප්‍රතිඵල මොනවද? සමසේ භවය නොවන ප්‍රතිඵල මොනවද කියන එක. ඊට පැහැදිලිව දැන් තේරෙන්න ඕන. අපි දැන් ඊළඟට බලමු මේකෙදි සමසේ භව්‍ය ප්‍රතිඵලයක් සසම්භාවී පරීක්ෂණයක යම් සිද්ධියක සම්භාවිතාව අර්ථ දක්වගන්නේ කෙසේද? මෙන්න මෙතනින් තමයි මේ පාඩමේ අපි ඉතා ගැඹුරු තැනකට එන්න උත්සාහ කරන්න ඕනේ. මෙතෙක් අපි කාරණා ටික මතක් කරගෙන ආවා. දැන් තියෙනවා සමසේ භව්‍ය ප්‍රතිඵල සහිත සසම්භාවී පරීක්ෂණයක යම් සිද්ධියක් ගත්තොත්
යම් සිද්ධියක් ගත්තොත් ඒ සිද්ධියේ සම්භාවිතාව අර්ථ දක්වගන්නේ කොහොමද? දුර්ලභ පුතාලට මතකයි නේද? අමතක නම් ඔන්න බලමුකෝ. සිද්ධික සම්භාවිතාව සමානයි සිද්ධියේ අදාළ ප්‍රතිඵල ගන්න. පරීක්ෂණයක් කරනකොට ලැබෙන ප්‍රතිඵල ගන්නක් තියෙනවානේ. එය කොච්චරද නියදී අවකාශයේ අදාළ ප්‍රතිඵල ගන්නත් එක දක්වන අනුපාතය. එහෙම නැත්නම් සිද්ධියේ අදාළ ප්‍රතිඵල ගන්න බෙදීම නියදී අවකාශයේ අදාළ ප්‍රතිඵල ගන්න. දැන් ඒක තවත් විස්තර කරගන්න වෙනවා අපිට. මෙන්න මෙහෙම පැහැදිලි කරගන්න ඕනේ. ඒ සිද්ධියක් ගනිමුකෝ. A capital A මේ සිද්ධියට අදාළ ප්‍රතිඵල ගණන. එහෙම නැත්නම් එහි ප්‍රතිඵල ගණන අවයව ගණන NA මගින්ද. ඒක දන්නවනේ දුල පුතාලා. ඒ වගේම නියදී අවකාශයේ ප්‍රතිඵල ගණන S හි අවයව ගණන NS මගින් දක්වන බව දැන් අපි දන්නවා. හැබැයි දැන් සම්භාවිතාව ඒ සිද්ධියේ සම්භාවිතාව අන්න දැන් අංකණයක් දෙනවා. PA සම්භාවිතාවේ probability කියනවනේ. probability of A එහි සම්භාවිතාව PA මගින් දක්වනවා. දැන් පැහැදිලි. ඒ සිද්ධිය අදාළ සිද්ධිය කියන්නේ ඒ සිද්ධියේ අවයව ගන්න ප්‍රතිඵල ගන්න NA නියදී අවකාශයේ ප්‍රතිඵල ගන්න NS ඒ සිද්ධියේ සම්භාවිතාව PA මගින් අංකණය කරොත් අපිට දැන් මෙය PA සමානයි ඒ සම්භාවිතාව PA ඒ සම්භාවිතාව සමානයි අදාළ සිද්ධියේ ප්‍රතිඵල ගන්න බෙදීම නියදී අවකාශයේ ප්‍රතිඵල ගන්න PA සමානයි NA බෙදීම NS. ඒ වගේම සිද්ධිය B වුණොත් PB සමානයි NB බෙදීම NS. 1 2 3 4 5 මුහුණත් ලකුණු කර නොනැමුරු ගණකාකාර දාදු ගැට උඩ දැමීමේ ඔන්න උඩට හරි අංකය. ඔන්න දැන් ප්‍රශ්නයක් අපි දෙන්නේ. ඔන්න ප්‍රශ්නයක්. සරල ප්‍රශ්නයක්. අංකය 3 ලැබීමේ සිද්ධිය A නම් PA සොයන්න. ඉරට්ට සංඛ්‍යාවේ සිද්ධිය B නම් PB සොයන්න. ඒ කියන්නේ B සම්භාවිතාව. පහට අඩු සංඛ්‍යාවක් දායක කෙනෙකුට දැම්මහම පහට අඩු සංඛ්‍යාවක් ලැබීම සම්භාවිත. ඒකට අපිට මුකුත් දීලා නැහැ. Aද Bද Cද Dද එහෙම දීලා නැහැ. ඒකත් වැදගත්නේ. දැන් අපි මේකට එකින් එකට උත්තර සපයගෙන එමු. නියදී අවකාශය 1 2 3 4 5 NS 6යි. ඒ සිද්ධිය අංක 3 ලැබීම එකයි නේ පුතේ වෙන්න පුළුවන් නේද? එහෙනම් අවයව ගාන නැත්නම් ප්‍රතිඵල ගාන එකයි. NA එකයි. දැන් ඒ අනුව වෙනවා අපිට PA සමානයි NA බෙදීම NS මතකයිනේ. NA කියන්නේ එකයි NS 6යි. එහෙනම් අපිට එනවා අංක 3 ලැබීමේ සම්භාවිතාව 6න් 1යි. දැන් අපි ගනිමු ඔන්න ඉරට්ට සංඛ්‍යාවක සිද්ධිය B කියලා තිබ්බනේ. ඉරට්ට සංඛ්‍යාවක් ලැබීම B නම් PB. දැන් දුර්වල පැහැදිලි දුර්වලතාවට ඉරට්ට සංඛ්‍යා 1 2 3 4 5 6ක් තියෙනවනේ පුතේ. ඒ 6න් ඉරට්ට සංඛ්‍යාව මොනවද? 2 ඉරට්ට සංඛ්‍යාවක්, 4 ඉරට්ට සංඛ්‍යාවක්, 6 ඉරට්ට සංඛ්‍යාවක්. එතකොට අපිට එනවා ඒකෙදී NB 3යි NS 6යි. NB 3යි NS ඒ අනුව NPB සමානයි 6න් 3යි කියන්නේ 2න් 1යි. තුන්වෙනි එක පහට අඩු සංඛ්‍යාවක්. පහට අඩු සංඛ්‍යා පහට අඩුයි. මොනවද? 1 2 3 4 පහට අඩුයි 4යි. ඒක C කියලා ගත්තොත් පුතේ ඔන්න NC 4යි. NC 4යි. දැන් PC සමානයි 4යි නියදී අවකාශය 6යි. 6න් 4යි 3න් 2යි. අපි ඊළඟ උදාහරණයකට එමු. සර්ව සම සීළු අතින් සමාන පබළු පහකින් 3ක් නිල් පාට වන අතර ඉතිරි ඒවා රතුයි. ඉතිරි කියන්නේ 2යි. අහමු ලෙස පබළුවක් ගැනීමේ පරීක්ෂණයට අදාළව නියදී අවකාශය ලියා දක්වන්න. දැන් දුර අපි ඉක්මනින් කරගෙන යන්න පුළුවන් පැහැදිලි ඒක. නිල් ඇයි අපි නිල් 1 නිල් 2 නිල් 3 කියලා දැම්මේ? අර පබළු 3ක් තියෙනවනේ. ඒවා වෙන් කර ගන්නට ඕනේනේ. ඒ නිසා නිල් 1 නිල් 2 නිල් 3 රතු 1 රතු 2 නියදී අවකාශය ආව ගන්න 5යි. එතකොට දෙවෙනි එක කරනවා රතු පබළුවක් ලැබීමේ සම්භාවිතාව. බලන්න රතු ලැබෙන්න පුළුවන් ආකාර දෙකයි අවස්ථා දෙකයි ප්‍රතිඵල දෙකයි. එන සම්භාවිතාව 5න් 2යි. අපි ගත්තොත් නිල් පබළුවක් ලැබීමේ සම්භාවිතාව 5න් 3යි. ඇයි නිල් පබළු 3යිනේ. දැන් ඔන්න එනවා අපිට සුදු පබළුවක් ලැබීමේ සම්භාවිතාව. මෙන්න වැදගත්. සුදු පබළුවක් ලැබීමේ සම්භාවිතාව. දැන් මේක සුදු පබළු නැහැනේ.
තියෙන්නේ නිල් සහ රතු විතරනේ. එහෙනම් ඔබ දන්නවද පුතේ මේ රතු සහ නිල් පමණක් තියෙන බෑග් එකකින් සුදු පවුලක් ලැබීම ස්ථිරවම සිදු නොවන සිද්ධියක්. ස්ථිරවම සිදු නොවන සිද්ධියක්. එන සම්භාවිතාව බිඳුවයි. දැන් අපි සිද්ධි දෙක ඡේදනය සහ මේලය. ඡේදනය සහ මේලය අපි හඳුනා ගන්න ඕන. දුල පුතාට කුලක පාඩමේදී ඡේදනයයි මේලයයි ඉතා හොඳින් පැහැදිලි. ඒක මතකයේ තියාගෙන අපි මෙතෙන්ට එමු. 1 2 3 4 5 වෙන අංක ලිය ඇති සමාන කාඩ්පත් පහක්. බෑග් එක දාලා අපි ඔන්න කාඩ්පතක් අරගෙන අංකය නිරීක්ෂණය කරමු. ලැබුණේ මොන අංකයද යන්නේ? ඒ පරීක්ෂණයේ නියදී අවකාශය 1 2 3 4 5. දැන් ඔන්න ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම ඒ නම් අපිට සංඛ්‍යාව වැදගත් නෑ. ලැබෙන සංඛ්‍යාව ඔත්තේද කියන එකයි වැදගත්. ඔත්තේ සංඛ්‍යාවක් ලැබෙන. මේක ඔත්තේ සංඛ්‍යා 1 වෙන්න පුළුවන්, 3 වෙන්නට පුළුවන්, 5 වෙන්නට පුළුවන්. දැන් 4ට අඩු සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය B නම්. ඔන්න ප්‍රශ්න දෙවෙනි එක අපි ගන්නවා. 4ට අඩු එකක් ලැබෙන එක. B නම්. ඔන්න B වල 1 2 3. ඔන්න A 1 3 5, B 1 2 3. දැන් අපි බලමු මේක A ඡේදනයේ B. A ඡේදනයේ B කියලා කියන්නේ Aටත් Bටත් පොදු. Aටත් Bටත් පොදු අවයව. A මේ ඡේදනයේ B 1 පොදුයි 3 පොදුයි. දැන් අපි වැදගත් වෙන මෙතෙන්දි පුතේ කුලක පාඩමට එහා ගිහිල්ලා මේ A ඡේදනයේ B මගින් කියවෙන්නේ මොකක්ද කියලා දැනගන්න එක. ඒකයි වැදගත් වෙන්නේ. කියවෙන්නේ A ගෙන් කියවෙන්නේ ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම, B ගෙන් කියවෙන්නේ 4ට අඩු. අන්න ඒ දෙක එකට ගත්තොත් A ඡේදනයේ B මගින් මෙහි දැක්වෙන්නේ මේ මගින් නේ මේ AB මගින් වෙනත් නෙවෙයි මේ AB මගින් දැක්වෙන්නේ 4ට අඩු ඔත්තේ සංඛ්‍යාවක් සහිත කාඩ්පත ලැබීම. 4ට අඩු ඔත්තේ සංඛ්‍යාවක් සහිත කාඩ්පත ලැබීමේ සිද්ධිය. ඒ මේලේවි. මේලය සියලු අවයවයන්ගේ එකතුව දැක්වෙන කුලකය. මතකයිනේ දුවේ පුතේ? මතකයිනේ හොඳට? මේලය එකතුව දැක්වෙන සියලු අවයවයන්ගේ එකතුව දැක්වෙන කුලකය 1 2 3 5. ඒ මේලෙ මම කියන්නේ මොකද්ද? 4ට අඩු සංඛ්‍යාවක් හෝ අන්න හෝ වචනේ හෝ ඔත්තේ සංඛ්‍යාවක් සහිත කාඩ්පතක් ලැබීමේ සිද්ධිය. මේලය ඡේදනය. මේක අපි වෙන් රූපකින් දක්වමු. මතකයිනේ අපේ දරුවන්ට වෙන් රූප සහ හොඳට මතකයි. මේ දැන් ඕන ලකුණු කරා. එතකොට A කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම, B කියන්නේ 4ට අඩු සංඛ්‍යාවක් ලැබීම. දැන් කුලක පිළිබඳ මතක් කරගමු. කුලක දෙකක අවයව අතර සම්බන්ධතාව, අවයව ගණන අතර සම්බන්ධතාව මතකයිනේ. බලන්න මතකද කියලා. එනේ මේලේ V සමානයි NA ධන NV ඍණ NA ඡේදනයේ V. එනේ මේලේ V කියන්නේ NA එකතු කිරීම NB අඩු කිරීම NA ඡේදනයේ V. අපි දැන් පුතේ මේ සියලුම පද NS ගෙන් නියදී අවකාශයෙන් බෙදාගෙන යමු. දැන් මේ දුලට පුතට මතක් වෙන්න ඕනේ NA බෙදීම NS කියන්නේ A ගේ සම්භාවිතාව. NB බෙදීම NS කියන්නේ B ගේ සම්භාවිතාව. එහෙනම් NA මේලේ B බෙදීම NS කියන්නේ A මේලේ B සම්භාවිතාව. NA ඡේදනයේ B බෙදීම NS කියලා කියන්නේ ඒ ඡේදනයේ B ගේ සම්භාවිතාව. ඔන්න දැන් අපිට වැදගත් සූත්‍රයක් එනවා. A සහ B සිද්ධි දෙකක් නම් ඒ සිද්ධිගේ මේලේ සම්භාවිතාව සමානයි. එක් සිද්ධි වල සම්භාවිතාන් එකතු කරලා ඡේදනයේ සම්භාවිතාව අඩු කරාම PA මේලේ B සමානයි PA ධන PB ඍණ PA ඡේදනයේ B. මතකයිනේ? ඒක ඔන්න දැන් මතක තියාගන්නවා. ඒක 10 ශ්‍රේණියේදී ඉගෙනගත්ත දෙයක්. අපි දැන් ඕක ඇසුරු කරගෙන අපි තවත් කොටසකට එනවා. අර උදාහරණෙම. ඔන්න C කියලා කුලකයක් ගත්තා. A ඔත්තේ සංඛ්‍යා, B 4ට අඩු සංඛ්‍යාවක්, C දෙකක් ගන්නෝ දැන්. ඉරට්ට සංඛ්‍යාවක් ලැබීම C. ඔන්න A ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම, C ඉරට්ට සංඛ්‍යාවක් ලැබීම. දැන් මම බලන්නකෝ මේ දෙකේ ඡේදනය. ඡේදනය අபிසූන්‍යයි. ඡේදනය අபிසූන්‍යයි. ඡේදනය අபிසූන් නම් ඒ කියන්නේ මේ සිද්ධි දෙක එකවර සිද්ධ වෙන්නේ නැහැ. අර ගන්න කාඩ්පත ඔත්තේ එකයි ඉරට්ට එකයි එක සැරේ වෙන්නේ නැහැ. එකවර සිද්ධ වෙන්නේ නැහැ. එහෙම සිද්ධියට අපි කියනවා
අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි. ඔන්න මතක් කරගන්න අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි කියලා කියනවා. එකවර සිද්ධ වෙන්නේ නැත්නම් සිද්ධි දෙක ඡේදනය අபிසූන්‍ය නම් එකිනෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි කියලා අපි කියනවා. අපි ඒක ඔන්න වෙන සටහනක ගත්තා. අපි තර්කයට එන්න හදන්නේ. ඔන්න වෙන සටහනේ දැක්ක පැහැදිලිව පේනවා ඡේදන අවස්ථාවක් නැහැ. මේ දෙක වියුක්ත කුලක. NA ඡේදනයේ B බිඳුවයි. අවයව ගන්නක් නැහැනේ. දැන් අපිට මේකේ දෙනවා එබැවින් PA ඡේදනයේ B බිඳුවයි. ඒ අනුව A හා සිද්ධි අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරයි ඡේදනයක් නැති නිසා. දැන් ඔන්න ඡේදනයක් නැහැනේ. අපි කලින් අපේ සූත්‍රෙම ගත්තපු දේ PA මේලේ B සමානයි PA ධන PB ඍණ PA ඡේදනයේ B. දැන් අපි ඒක අරගන්නවා A සහ සිද්ධි දෙකට. ඒක ලියවෙන්නේ PA මේලේ C සමානයි PA ධන PC ඍණ PA ඡේදනයේ C. දැන් A ඡේදනයේ C බිඳුව නිසා එයා අපිට ලියන්න වැඩ නැහැ බිඳුව නිසා. එහෙනම් අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නම් සිද්ධි දෙකක්. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නම් අන මේලය ගන්න අපි ඒ එක එකෙහි සම්භාවිතාවල එකතු. ඡේදනයක් නැති නිසා. දැන් තවත් සිද්ධියට අපි යනවා අනුපූරක සිද්ධි. අනුපූරක සිද්ධි. 1 2 3 4 5 අංකලයේද සරසම බෝල පහක් ගත්තොත් අහම්රස බෝරය තෝරා ගැනීමේ පරිදි නියදී අවකාශය අපි දන්න දෙයක්. ඔන්න ලිව්වා. ඉරට්ට සංඛ්‍යාවක් සහිත බෝලයක් තිබීම A. එක අපි දන්න දෙයක්. ඒකත් ලියව ඕන්න. 2 4නේ. දැන් අපි මෙහෙම කියනවා. 4 ඉරට්ට සංඛ්‍යාවක් නොවීමේ සම්භාවිතාව. ඉරට්ට සංඛ්‍යාවක් වීමනේ ඉරට්ට සංඛ්‍යාවක් නොවීම. මෙන්න මෙහෙම හිතන්නකෝ. සර්වත කුලක පාඩමේදී සර්වත කුලකයක් අපිට ආවා. අපි මෙහෙම ගන්නු කොන්න. ගැමුණු මහාවිද්‍යාලයේ සියලුම ළමයි. සර්වත කුලකේ. අපි ඒකල කුලකයක් ගන්නවා. ගැමුණු මහාවිද්‍යාලයේ 11 ශ්‍රේණියේ සිසුන්. දැන් අපි ගන්නවා 11 ශ්‍රේණියේ නොවන සිසුන්. අන්න අපි අනුපූරක කියලා පැහැදිලි කරගත්තා. මතකයි නේද පුතේ? අන්න ඒ වගේමයි මෙතනත් එන්නේ අපිට ඉරට්ට සංඛ්‍යාවක් නොවීමේ සිද්ධිය. ඒයි අනුපූරක සිද්ධිය. එතකොට ඒ ඉරට්ට සංඛ්‍යාවක් වීම අනුපූරකය ඉරට්ට සංඛ්‍යාවක් නොවීම. ඒ ඉරට්ට සංඛ්‍යාවක් වීම අනුපූරකය ඉරට්ට සංඛ්‍යාවක් නොවීම. ගැමුණුපුර විද්‍යාලයේ 11 ශ්‍රේණියේ සිසුන් අනුපූරකය 11 ශ්‍රේණියේ නොවන සිසුන්. අපි ඒක ඒ ඉර නැත්නම් ඒ ඩෑෂ් කියලා හඳුන්වනවා ඒ අනුපූරකය. ඒ අනුව ඒ ඩෑෂ් මෙන්න මෙයාට හැර ඉතුරු ටික 1 3 5. දැන් මෙන්න මෙතන අපිට වැදගත් කාරණයක් එනවා. මොකද ඒ සහ ඒ අනුපූරකයේ මේලය. ඒ සහ ඒ අනුපූරකයේ මේලය නියදී අවකාශයට සමානයි. ඒ ඡේදනයේ ඒ ඩෑෂ් ඒගෙත් ඒ අනුපූරකයේ ඡේදනය අபிශූන්‍යයිනේ. ඉරට්ට සංඛ්‍යාව ලැබීම උත්තේසක අනුපූරකය අபிශූන්‍යයි. ඒ ඡේදනය ඒ අනුපූරකය අபிශූන්‍ය කුලකයක් නිසා ඒ හා ඒ ඩෑෂ් අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරයි. එතකොට පැහැදිලි සිද්ධියක් සහ අනුපූරක සිද්ධිය. සිද්ධියක් සහ අනුපූරක සිද්ධිය අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරයි. හොඳින් මතක තියාගන්න දේ පුතේ. කිසියම් සිද්ධියක් සහ ඒ අනුපූරක සිද්ධිය අනිවාර්යයෙන්ම අන්‍ය වශයෙන් බහිස්කාර වෙන බව. P අර සිද්ධිය අපි ආයෙ දන්නවා බහිස්කාර නිසා PA මේලය ඒ ඩෑෂ් සමානයි PA දන PA ඩෑෂ් වෙනවා. ඇයි? PA ඡේදනයේ ඩෑෂ් බිඳුව නිසා අபிශූන්‍ය නිසා. ඒ අනුව A මේලේ ඒ ඩෑෂ් කියන්නේ A මේලේ ඩෑෂ් කියන්නේ S නේ. එහෙනම් PS සමානයි P දන A ඩෑෂ්. දැන් දූල පුතාට මතකයි නිහදී අවකාශයේ සම්භාවිතාව එක වෙන බව. ඇයි PS බෙදීම PS නේ. එතකොට එකක් වෙනවා. ඒ අනුව වෙනවා 1 සමානයි PA දන PA ඩෑෂ්. එතකොට ඒ අනුව අපිට ලියා ගන්න පුළුවන් ඔන්න අපේ කාරණාට නෝ කිසියම් සිදුවීමක අනුපූරකය සම්භාවිතාව. කිසියම් සිද්ධියක අනුපූරකයේ සම්භාවිතාව සමාන වෙන්නේ එක අඩු කිරීම එම සිද්ධියේ සම්භාවිතාව. එම සිද්ධියේ සම්භාවිතාව. අපි ගත්තොත් මෙතන PA පහෙන් දෙක නම් PA පහෙන් දෙක නම් PA ඩෑෂ් එන්නේ එක අඩු කිරීම පහෙන් දෙක. ඒ කියන්නේ පහෙන් 3යි. අපි ඒව ගැන පොඩ්ඩක් ඕන්න කල්පනා කරලා බලමු. නිදසුනක් ගන්නවා. සසම්භාවී පරීක්ෂණයක
A B සිද්ද එක සඳහා PA සමානයි 5න් 1යි PB 5න් 3යි. PA 5න් 1යි PB 5න් 3යි. PA ඡේදනයේ B සම්භාවිතාව 10න් 1යි. දැන් අපිට කියනවා මෙන්න මේ කරුණ ටික හොයන්න. ලෙහෙසිනේ. PA මේලේ B හොයමු දැන්. PA මේලේ B අපි සොයමු. දැන් එනවා PA මේලේ B සමානයි PA ධන PB ඍණ PA ඡේදනයේ B. දුල් පුතා හොඳින් මතකයි. දැන් දුවේ පුතේ මේකේ තියෙන ආදේශ කරන එකනේ. ඈ දැන් ඔන්න PA වෙනුවට 5න් 1යි PB වෙනුවට 5න් 3යි PA ඡේදනයේ B වෙනුවට 10න් 1යි. අපි ආදේශ කරමු. 5න් 1යි 5න් 3යි 10න් 1යි. අපි මේ ඔක්කොම සුළු කිරීම 5000 පොදු හරයකට ගේනවා. තුල්‍ය භාග මතකයි. 5න් 1 10න් 2යි 5න් 3 10න් 6යි අඩු කිරීම 10න් 1යි අවේර 10න් 7යි. ඒ නිසා PA මේලේ B සමානයි මේ සිද්ධි වලට අනුව 10න් 7යි. අපි දැන් බලමු ඔන්න PA dash PA 5න් 1යි. එහෙනම් PA dash සමානයි 1 ඍණ PA. අර සූත්‍රයට අනුව PA dash සමානයි 1 අඩු කිරීම PA. එතකොට 1 අඩු කිරීම PA දීලා තියෙනවා 5න් 1යි. අපි 1 ලියනවා 5න් 5යි. ඇයි පුතේ? මතකයිනේ? 1 ලියන්න පුළුවන් 5න් 5 6න් 6 7න් 7 8න් 8 අපි ලියන්න පුළුවන්. අපි මේක 5න් 5 කියලා ලිව්වේ මේකේ හරය 5ක් නිසා. මේකේ හරය 5ක් නිසා අපි 5න් 5 යම් කිසි විදිහකට 10 වුණා නම් අපිට 1 ලියන්න පුළුවන් 10න් 10. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ අනු වෙනවා PA dash 5න් 4යි. දැන් අපි යනවා ඊළඟට PB dash. ඒකත් පුළුවන් නේ. PB 5න් 3 නම් PB dash එකෙන් අඩු කරගන්නවා. PB 5න් 3යි. දැන් අන 1 ලියනවා 5න් 5යි. ඒ අනු වෙනවා PB dash 5න් 2යි. PB dash 5න් 2යි. අපි ඊළඟ කොටසට එනවා PA ඡේදනයේ B dash හොයන්න. ඒකතර වගේමයි. PA ඡේදනයේ B දීලා තියෙන 10න් 1යි. PA ඡේදනයේ B 10න් 1යිනේ. එතකොට ඔන්න අපිට අර වගේම ලියන්න පුළුවන් PA ඡේදනයේ B dash කියන්නේ 1 ඍණ PA ඡේදනයේ B. මෙයා x විදියට x dash ගත්තොත් මෙයා x. ඒ ඡේදනයේ B තමයි x වගේ වෙන්නේ. පැහැදිලි නේද දුල පුතාලට? එතකොට අපිට 1 ඍණ PA ඡේදනයේ B දීලා තියෙනවා PA ඡේදනයේ B වල සම්භාවිතාව 10න් 1යි කියලා. අන්න දැන් අර මං කියවනේ සුළු කරගන්න වඩා පහසුයි කියලා. 1 හරය 10 නිසා මෙතන 10න් 10 කියලා අපි ලියමු. ඒක ලේසි. දැන් 10න් 10න් 10 එකක් අඩු කරාම උත්තරය 10න් 9යි. අපි දැන් අවසාන කොටසට යමු. PA මේලේ B. හැබැයි අපිට PA මේලේ B දුන්නේ නැහැ. අන්න අපි කලින් සොයාගත්තනේ PA මේලේ B. එහෙනම් PA මේලේ B dash සමානයි 1 ඍණ PA මේලේ B. අපි හොයාගත්තා PA මේලේ B 10න් 7යි කියලා. එහෙනම් අර පුරුදු විදිහටම 1 10න් 10 කියලා ලියාගත්තා. දැන් එනවා 10න් 3යි. දැන් පැහැදිලි. දැන් මේ උදාහරණයත් එක්කම මම දුල පුතාලට අනුපූරකයේ සිද්ධියක අනුපූරකය මේලේ අනුපූරකය ඡේදනයේ අනුපූරකය මේ සියල්ල දැන් නම් පැහැදිලිලා හමාරයි. දැන් ඔන්න අපිට එන්නේ ස්වායත්ත සිද්ධි සහ පරායත්ත සිද්ධි ගැන කතා කරා. ස්වායත්ත සිද්ධි සහ පරායත්ත සිද්ධි ගැන අපිට කතා කරන්නයි දැන් අපි එන්නේ. ඔන්න සසම්භාවි පරීක්ෂණයේදී එක් සිද්ධියක් සිදුවීම නොවීම තවත් සිද්ධියක සිදුවීම නොවීම කෙරෙහි බලපානව නම් අපි වට බලපාන්නේ නැත්නම් ස්වායත්ත සිද්ධි කියලා කියනවා. බලපානවා නම් අපි කියනවා පරායත්ත සිද්ධි කියලා. ආයි පැහැදිලි කරගමු. සසම්භාවි පරීක්ෂණයක සිද්ධි දෙකක් අපිට මේ අවස්ථාවේ සැලකිලිට ගන්නවා දුවේ පුතේ. ඒ සිද්ධි දෙකේදී එක සිද්ධියක සිදුවීම හෝ නොවීම අනෙක් සිද්ධියක සිදුවීම හෝ නොවීම කෙරෙහි බලපානව නම් ඒවා පරායත්තයි. මේවා ස්වායත්තයි. බලපෑමක් වෙන්නේ නැත්නම් ස්වායත්තයි. බලපෑමක් වෙන්නේ නැත්නම් ස්වායත්තයි. මේ උදාහරණයෙන් තේරුම් ගමු. ඔන්න ක්‍රීඩා පිටියක් තියෙනවා. මේ ක්‍රීඩා පිටියට තියෙනවා ඔන්න ගේට්ටු පහක්. සිද්ධි දෙක ගන්නවා ගේට්ටුවෙන් ඇතුල් වීම සහ පිටවීම. ඔන්න සිද්ධි දෙක. ඇතුල් වීම සහ පිටවීම. දැන් මෙතන ඕනම ගේට්ටුවෙන් ඇතුල් වෙලා ඕනම ගේට්ටුවකින් පිට වෙන්න පුළුවන් නම්. ඔන්න පැහැදිලිනේ? ඕනම ගේට්ටුවකින් ඇතුල් වුණා ඕනම ගේට්ටුවකින් පිට වුණා. එහෙනම් ඇතුල් වීම කියන එකට පිටවීම බලපෑවේ නැහැ. ඕනමින් ඇතුල් නම් ඕනෙන් ඇතුල් එකේම පිට වෙන්නත් පුළුවන්.
කිසි ප්‍රශ්නයක් නැහැ. අන්න ඒතර අපි වගෙනවා ඒවා ස්වායත්ත සිද්ධි. මේකම අනිත් පැත්ත අපි ගත්තොත් වැදගත්ම දේ තමයි A සහ B ස්වායත්ත සිද්ධ එකක් නම් මෙන්න මේ කාරණය අතිශය වැදගත් වෙනවා. A සහ B ස්වායත්ත සිද්ධ එකක් නම් PA ඡේදනයේ B සමානයි PA ගුණ කිරීම PB. PA ගුණ කිරීම PB. දැන් අපි අර සිද්ධියම විස්තර කරගනිමු. ගේට්ටුවෙන් ඇතුල් වුණා. හැබැයි ඇතුළු ගේට්ටුවෙන් පිට වෙන්න බෑ. ඔන්න සිද්ධි දෙක ඇතුල් වීම සහ පිටවීම. පැහැදිලි නේද මේ? ඇතුල් වුණ ගේට්ටුවෙන් පිට වෙන්න බෑ. අන්න දැන් කොන්දේසියක් වැටලා තියෙන්නේ. ඒතර පළමු සිද්ධිය සිදුවීම හෝ නොවීම අනිත් සිද්ධිය නිසා බලපෑමක් ඇති වෙලා කොන්දේසියක් වෙන වුණා. අන්න එතෙන්දී අපි කියනවා පරායත්ත සිද්ධිය. ඒතර කොන්දේසියක් වැටුණා. හිතන්න මෙහෙම එකක් බෑග් එක බබලු තියෙනවා. බබලුවක් අරගත්තා නිරීක්ෂණය කරා ආයි දැම්මා. අන්න එතකොට දෙවෙනි සැරේ තෝරගන්නේ තිබුණු ගානෙම්මයි. වෙනසක් නැහැ ස්වායත්තයි. බබලුවක් අරගෙන ඒක පැත්තකින් තියලා දුවේ පුතේ අපි වෙන බබලුවක් ගත්තා. අන්න එතන සිද්ධි දෙක පරායත්තයි. අපි ඔය ඉස්සරහට කතා කරමු. දැන් A හා B සිද්ධි ස්වායත්ත වන අතර PA 3න් එකයි PA 4න් එක නම් PB සොයන්න. දැන් අපි කිව්වා සිද්ධි දෙක ඡේදනය සමානයි එක් එක් සම්භාවිතාවයේ ගුණිතයට සමානයි කියලා. PA ඡේදනයේ B සමානයි PA ගුණ කිරීම PB. ඒ නිසා අපිට ගන්න පුළුවන් දැන් A PA ඡේදනයේ B 4න් එකයි PA 3න් එකයි PB. දැන් මේක දෙපස්සම 3න් ගුණ කරගත්ත හැටි PB සමානයි 4න් 3යි. ඒක මතක තියාගන්න ඕනේ. ඒ වගේම අපි ගනිමු දැන් PA මේලේ B සොයන්න. දැන් අර සූත්‍රය ආයෙ මතක් කරගන්න. PA මේලේ B සමානයි PA ධන PB ඍණ PA ඡේදනයේ B. අපි PA දීලා තියෙනවා 3න් එකයි PB දීලා තියෙනවා සොයාගත්ත 4න් 3යි PA ඡේදනයේ දීලා තියෙනවා 4න් 1යි. දැන් පොදු හරය අරගත්තාම උත්තරය අපිට එනවා 10න් 12න් 10යි සුළු කරගත්තම 6න් 5යි. දැන් ඔන්න මේකත් අපිට පැහැදිලි. දැන් අපි ඔන්න මෙතෙන්දී අපි විභාගයට අදාළ තැනට දැන් එන්නේ. නියදි අවකාශයේ කොටු දැලක නිරූපණය කරන ආකාරය. කොටු දැලක නිරූපණය කරන්නේ කොහොමද කියලා. හැබැයි මෙතෙන්දී වැදගත් මතකයි සිදුවීම් දෙකක් අත්‍යවශ්‍යම ඕනේ. සිද්ධි දෙකක් තියෙන්නම ඕනේ. සර්ව සම කාසි දෙකක් එකවර උඩ දමා ඔන්න කාසි දෙකක් දැන් උඩ දානවා. ඉතල එකයි දැන් දෙකක් උඩ දාලා වැටෙන පැති. එතකොට බලන්න කල්පනා කරලා මෙන්න මෙහෙම අපි ගන්නවා කාසි දෙකේ වෙන් කර ගන්න ඕන නිසා පළමු කාසියේ සිරස H එක head 1 පළමු කාසියේ අගය T එක දෙවෙනි කාසියේ සිරස H2 අගය T2 දැන් ඔන්න පැහැදිලිනේ H එක T1 H2 T2 ඔන්න උඩ දැම්මා වැටෙන්න පුළුවන් මොනවද ඔන්න බලමුකෝ පටිපාටික දෙකලා පළමු කාසියේ සිරස දෙවෙනි කාසියේ කාසි දෙකේම සිරස වැටුණා අනිත් අවස්ථාව පළමු කාසියේ සිරස වැටලා අර දෙවෙනි කාසිය ආගේ වැටෙන්න පුළුවන්. ඒකත් අවස්ථාවක් නේ. එහෙම නැත්නම් පුතේ පළමු කාසියේ අගේ වැටිලා දෙවෙනි කාසියේ සිරස වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාසි දෙකේම අගේ වැටෙන්න පුළුවන්. මේ අවස්ථා හතරට එහා වෙන්න බෑ. ඒ නිසා කාසි දෙකක් එකවර උඩ දැමීමේදී මේ පැති වැටීමේ නියදි අවකාශය මෙන්න මේ හතරමයි. දරුවෝ දන්නවා පටිපාටික යුගල තියෙනවා නම් කොටු දැලක දක්වන්න පුළුවන් නේ. කොටු දෙලක දක්වන්න පුළුවන්. අපි එහෙනම් ඔන්න බලමු. ඔන්න නම් කරගන්නවා. මේ පැත්ත පළමු කාසිය, දෙවෙනි කාසිය. පළමු කාසිය ලැබෙන්න පුළුවන් සිද්ධි මොනවද? සිරස H1 අගේ T1. දෙවෙනි කාසියේ සිරස H2 අගේ T2. මෙන්න මේවා දක්වන්න පුළුවන්. මෙතනින් කියවෙන්නේ පළමු කාසියේ සිරස, දෙවෙනි කාසියේ සිරස. ඔන්න බලමුකෝ දැන්. අපි දැන් බලමු පළමු කාසියේ අගය දෙවෙනි කාසියේ සිරස. දැන් මේක ඔය සිද්ධිය මොකක්ද එහෙනම්? පළමු කාසියේත් අගය දෙවෙනි කාසියේත් අගය. පැහැදිලිනේ? දැන් එහෙනම් මෙතන එකක් පැහැදිලි. පළමු කාසියේ සිරස දෙවෙනි කාසියේ අගය. දැන් මේ සිද්ධි හතර අපි මේ කොටු දැලක දැක්වුවා. අමතක කරන්න එපා ප්‍රස්ථාරයක් නෙවෙයි. ප්‍රස්ථාරෙන් අගයන් තියෙන්න එපායි. XY අක්ෂ තියෙන්න එපායි. දැන් මේ කොටු දැලක දැක්කේ. කොටු දැලක නැත්තම් කොටු ජාලකයක. ඔන්න නියදි අවකාශي හතරයි මෙන්න නිසිද්ධි හතර අපි දැක්වුවා. එහෙනම් අපිට දැන් දුවේ පුතේ පැහැදිලි සිද්ධි දෙකක් ගත්තොත් බොහෝ විට
මෙන්න මේ වගේ කොටු දැලක දක්ව ගන්න පුළුවන්. දැන් අපි ඒකෙන් අපිට සම්භාවිතාවය හොයමු සිද්ධිවල. කාසි දෙකේම සිරස ලැබීම. කාසි දෙක උඩ දැම්මා වැටුණා. කාසි දෙකේම සිරස ලැබීම සම්භාවිතාව හැකියාව. අවස්ථා 4යි. අපි බලමු අන්න කාසි දෙකේම සිරස වැටෙන්න පුළුවන් අවස්ථා එකම එකයි තියෙන්නේ. එකම එකයි තියෙන්නේ. එහෙනම් ඒ ප්‍රතිඵලය ලැබීමේ හැකියාව එකයි අවස්ථා එකයි නීති අවකාශය 4යි සම්භාවිතාව එහෙනම් දුවේ පුතේ 4න් එකයි. පැහැදිලිනේ? ඔන්න අපි දෙවෙනි එකට එනවා. පළමු කාසියේ සිරස දෙවෙනි කාසියගේ. ඔන්න කල්පනා කරන්න පළමු කාසියේ සිරස දෙවෙනි කාසියේ අගේ. පළමු කාසියේ සිරස දෙවෙනි කාසියේ අගේ. එවැනි සිද්ධි එකයි නීති අවකාශය 4යි සම්භාවිතාව 4න් එකයි. පැහැදිලිනේ? ඒ වගේමයි පළමු කාසියගේ දෙවෙනි කාසියේ සිරස ලැබීම 4න් එකයි. පළමු කාසියේ දෙවෙනි කාසියේ අගේ ලැබීම 4න් එකයි. අපි මේ දෙක නෙමෙයි වෙනත් එක අවස්ථාවක් බලමු. කාසි දෙකේම එකම පැති වැටීම. සමාන පැති වැටීම. ඒ කියන්නේ සමාන පැති කියන්නේ ඔන්න වැටුණ කාසි දෙක මෙයාගේ සිරස මෙයාගේ සිරස සමානයිනේ. මෙයාගේ අගේ මෙයාගේ අගේ. එක්ක සිරස සිරස නැත්නම් අගේ අගේ. සිරස අගේ අගේ. අපි ඒක සම්පූර්ණ වට කර දැක්වුවා. ඒතර එවැනි සිදුවීම් දෙකක් තියෙනවානේ. නීති අවකාශය 4යි. එන සම්භාවිතාව වෙන්නේ 4න් 2යි. ඕනෑ නම් සුළු කරන්න පුළුවන් එය 2න් 1යි. දැන් පැහැදිලි. අපි දැන් ඉක්මනින් තා උදාහරණයකට යමු. ඒ හරි ලෙහෙසි දේවල්. මම කියේකම රසබරයි කිව්වේ ඒකයි. මල්ලක සර්ව සම රතු පැහැති පබළු 3යි, නිල් පැහැති පබළු 1යි, කහ පැහැති ඒවා 2යි. පබළු 6යි, ඔන්න පාට 3යි. මතකයිනේ? නම් කරගත්ත R1 R2 R3 B1 Y1 Y2 කියලා. දැන් ඔන්න අහමු ලෙස පබළුව තෝරා එහි වර්ණය සටහන් කර නැවත මල්ලට දමා ගත්ත පබළුව ආයි දැම්ම. මම අර කිව්වනේ මුදේ ප්‍රතිස්ථාපනය සහිතයි. ප්‍රතිස්ථානගත කරන්නේ නැවත ස්ථානගත කරනවා. ගත්තා ආයෙ දැම්මා. අන්න ප්‍රතිස්ථාපනය සහිතයි. එන ස්වායතයි ඒවා වර්ණය සටහන් කරගන්න ලැබී. දැන් අපි නියදි අවකාශයේ කොටු දැලක නිරූපණය කරන්න ඔන්න සිද්ධිය අපෙන් අහන ප්‍රශ්න. දැන් ඔන්න දුවේ පුතේ හොඳින් උත්තර සපයන සූදානම් වෙන්න. අවබෝධය වැදගත්, කල්පනාව වැදගත්, අවධානය ඊට වඩා වැදගත්. අපි බලමු දැන් මේකට අපි උත්තර සපයන්නේ කොහොමද කියලා. ඔන්න නියදි අවකාශය. හරිද? මේ පළමු පබළුව දෙවෙනි පබළුව. පළමුගත් පබළුව රතු පාට පබළුවක් වී දෙවැන්න කහ පාටයක්ම. පළමු වෙන්න රතු පාට R1 R2 3. දෙවෙනි එක කහ පාට Y1 Y2. බලන්න අපි මේ සිද්ධිය වට කර දක්වමු ඔන්න. දැන් සම්භාවිතාව නීති අවකාශ 36යි නේ පුතේ. 36න් 6 සුළු කරාම 6න් 1යි. පැහැදිලි. දැන් අපි දෙවෙනි එකට මොන්න. පබළු දෙකම රතු පාට. පළමුව ගත් එකත් රතු, දෙවෙනි එකත් රතු. ඔන්න බලමු දැන්. R1 R2 R3. එන 9යි 36න් 9යි සුළු කරගත්තම 4න් 1. අපි තුන්වෙනි එකට යමු. පබළු දෙකම එකම වර්ණයෙන් යුක්ත වෙන්න ඕන. දැන් වර්ණ තුනක් තියෙනවා පුතේ. පළවෙනි එකයි දෙවෙනි එකයි දෙකම එක වර්ණයෙන්. ඒ කියන්නේ පළවෙනි එකත් රතු වුණොත් දෙවෙනි එක රතුම වෙන්න ඕනේ. පළවෙනි එක නිල් පාට වුණොත් දෙවෙනි එක නිල්ම වෙන්න ඕනේ. පළවෙනි එක කහ පාට වුණොත් දෙවෙනි එකත් කහ පාට වෙන්න ඕනේ. බලමු අපි කොහොමද මේ සිද්ධිය වට කර දක්වන්නේ කියලා මේකේ. ඕනේ. නිල් නිල් කහ කහ. ඒ වගේ අවස්ථාව 9යි 10යි 14ක් තියෙනවා. 36න් 14යි සම්භාවිතාව සුළු කරාම 18න් 7යි. එක්වරක්වත් නිල් පාට පබළුවක් ලැබීම. එක්වරක්වත් නිල් පාට පබළුවක් ලැබීම. හරි. ඔන්න බලමු දැන්. පළමුව නිල් පාටව දෙවනුවත් ලැබෙන්න පුළුවන්. ඒ වගේ 11ක් තියෙනවා. එතකොට 36න් 11යි. දැන් අපි යන්න ඕන දුවේ පුතේ මේකෙම ඊළඟ අතිශය වැදගත් තැනට. මොකද්ද? අන්නර ගත්ත පබළුව ආයේ දැම්මනේ. දැන් අපි යන්න ඕන මේ පරීක්ෂණයේ ගත්ත පබළුව නොදමා ගත්ත පබළුව දාන්නේ නැතුව එකක් ගන්න කොහොමද කියන තැනට අපි දැන් එන්න ඕනේ. ඒකට කියන ප්‍රතිස්ථාපනය රහිතයි. ප්‍රතිස්ථානගත කරන්නේ නැහැ. ප්‍රතිස්ථානගත කරන්නේ නැහැ. නැවත දාන්නේ නැහැ. එතකොට දුවේ පුතේ 6යි නේ තිබුණේ. 6 එකක් අපි ගත්තා. 6 එකක් ගත්තා. ආයි දැම්මේ නැහැ. දැන් තියෙන්නේ කීයද? 5යි. එතකොට 5න් 1යි. පළමු සිද්ධිය නිසා දෙවෙනි සිද්ධියට බලපෑමක් ඇති වුණා නේද? එහෙනම් ඒව මොනවද? ඒවා අපි කියනවා පරායත්ත සිද්ධි. අන්න එවැනි එක අපි නියදි අවකාශයේ ලකුණු කරන්නේ කොහොමද? ප්‍රශ්න උත්තර දෙන්නේ කොහොමද කියලා ඔන්න කල්පනාවේ. හරියට අවබෝධයෙන් කලින් කිව්වා වගේ අවධානයෙන් ඉන්න
මේක තේරුම් ගමු. මේක තේරුම් ගත්තොත් ඊටු ටික ඔක්කොම සම්පූර්ණයි දුවේ පුතේ. දැන් වුණ දුවේ පුතේ මේ අපි ප්‍රතිස්ථාපන රහිත අවස්ථාවනේ. මේක තමයි වැදගත් වෙන්නේ. මේක හොඳට වැදගත්. ඒ නිසා අවධානයෙන් ඉන්න ඕන. දැන් අපි බලමු ඔන්න මේ අපිට නියදී අවකාශයේ තියෙන අර කලින් එක. පබළුවක් ගත්තා ආයේ දැම්මා ප්‍රතිස්ථාපනයේ සහිත අවස්ථා. දැන් මේකේ ගත්ත පොළොව දාන්නේ නැහැ. ඒතර පුතේ මෙහෙම හිතන්නකො ඔන්න R1 පබළුව ගත්තා අපි. හැබැයි ඒක පැත්තකින් තිබ්බා. R1 ගත්තා පැත්තකින් තිබ්බා. එතකොට ආයි R1ක් නැහැනේ. එහෙනම් දෙවෙනි වතාව R1 ලැබෙයිද? එන්න මෙයා ඉවත් වෙන්න වෙනවා. R2 ගත්තනම් R2 තියෙන්න බෑ. දෙවෙනි සැරේ R2 ලැබෙන්නේ නැහැ. මෙයත් ඉවත් වෙන්න ඕනේ. ඒ නිසා බලමු අපි අපේ මේ කුලකෙන් ඉවත් වෙන කුලක මොනවද කියලා බලමු. මෙන්න මේ දැන් පැහැදිලිනේ. ඔන්න මේ ටික ඉවත් වෙනවා අපේ. දැන් නියදී අවකාශය අපිට තියෙන්නේ ද්වේපතේ 30යි. ඔන්න පරායත්ත සිද්ධි වෙල අවස්ථාවක්. දැන් මේකට අපි ප්‍රශ්න උත්තර දෙමුකෝ අර කලින් වගේම. ඔන්න හොඳින් අහගන්නකෝ. පළමුවගත් පබළුව රතු පාට එකක් වී දෙවැන්න කහ පාට එකක් වී 6යි. දැන් එන්නේ 36යි. අර කලින් කිව්ව දෙවෙනි ප්‍රශ්නෙට එමුකෝ. පබළු දෙකම රතු පාට ඒවා වීමේ සම්භාවිතාව. දැන් මේ කොටස නැහැනේ. ඒතර අපිට එන්නේ 6යි 36යි. ඒ කියන්නේ පහෙන් එකයි. ඒ වගේම පබළු දෙකම එකම වර්ණයෙන් වීම. දැන් බලන්න එකම වර්ණ වලට අඩු වෙලානේ දැන් තියෙන්නේ. එහෙනම් බලමු මොකද කියලා. ඔන්න. දැන් ඒතර අපිට එන්නේ මෙතන මේ ටිකයි ඔක්කොම ගත්තම 38යි 15න් 4යි. එක්වරක්වත් නිල් පාට පබළුවක් ලැබෙනවා. දැන් මෙතන 10යි. ඒ කියන්නේ 10න් 30න් 10යි 3න් 1යි. දැන් මේ දුවල පුතට හොඳට පැහැදිලි මොනවද මේ ස්වායත් සහ පරායත් සිද්ධි කොටු දෙලක දක්වන්නේ කොහොමද ප්‍රශ්න වලට අපිට ගන්නේ කොහොමද කියලා. ඒ නිසා අපි මේ බොහෝ දල සාකච්ඡා කරා පුනරීක්ෂණය කළා. මා හිතනවා දුවල පුතට හොඳින් අවබෝධ වුණායි කියලා මා විශ්වාස කරනවා. අපිට ඊළඟට තියෙන මේ පාඩමේ සම්බන්ධයි දෙවෙනි කොටස රුක් සටහන් ඇසුරෙන් මේවා සියල්ල එකතු කරගෙන ප්‍රශ්න පත්‍ර වල පහුගිය ප්‍රශ්න සාකච්ඡා කරන්න. මේ සියලු බලාපොරොත්තු එක්කගෙන අපි ආයෙ දවසක හමු වෙමු. ඔබට සුබ දවසක් ආයුබෝවන්.